අනුකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම වූ ගරු දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ත මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය ඔලගන්පත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්මත් ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යෝ එවං මහතෝ අත්ථාය සංවත්තති යතහා ඉදං භික්ඛවේ විරියාරම්භෝ භික්ඛවේ මහතෝ අත්ථාය සංවත්තති හැම දිනාටම තෙරුවන්ගේ අනන්ත ගුණින් බලයෙන් ශක්තියෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවායි කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන්න කැමැතියි. අදත් අපේ නිත් ශ්‍රාවක පින්වත් ඔබට මේ උතුම් දේශනාවට උතුම් ධර්ම දේශනාව සඳහා ධර්මයේ sannivedana කරන්නට දායකත්වයේ දරනවා රාජ්‍ය සේවා ගම්මානයේ දියුරුම් පිටිය ගැටහත් ලිපිනේ පදිංචි සෝමා බමුණුසිංහ මහත්මිය විසින් උතුම් දේශනාවට දායකත්වයේ දරන ඔබතුමියටත් ධර්මීය ශ්‍රවණය කරන රටවාසී ලෝකවාසී සියලු දෙනාටමත් සෑමදා ඔබට මතක් කරන ආකාරයකට මේ උතුම් තථාගත ධර්මියත් චතුරාර්ය සත්‍ය ධර්මීය අවබෝධ කරගෙන නිවන් සාක්ෂාත් කර ගැනීමට ජීවිතේට පාරමිතාවක් බවට මුපත් වේවායි කියලා මේ වෙලාවේදී මුලින්ම ආශිර්වාදය කරන්න කැමැතියි. අද අපේ දේශනාවට පාදක වෙච්චි ගාථා පාඨය භාග්‍යතුන් වහන්සේ දේශනා කොට බදාළ අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ සඳහන් කාරණාවක්. නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි යෝ එවං මහතෝ අත්ථාය සංවත්තති යතා ඉදං භික්ඛවේ විරියාරම්භෝ භික්ඛවේ මහතෝ වත්තාය සංවත්තති. මෙය කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ වීරිය වැඩිම පිළිබඳව වීරියාරම්භය පිළිබඳව දක්වපු අපූර්ව කාරණාවක්. භාග්‍යතුන් වහන්සේ අපට පැහැදිලි කොට වදාලා මහත් වූ අර්ථය ඇති කර ගැනීම සඳහා ජීවිතයේ දියුණුව ඇති කර ගැනීම සඳහා හේතු වන යම් ධර්මයක් තිබෙනවා නම් ඒ ධර්මයේ තමයි විරියාරම්භයේ විදියට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කොට වදාළේ. උන්වහන්සේ පැහැදිලි කොට වදාලා මේ වීරිය තරම් සමාන වෙනත් කාරණාවක් Tamanට දකින්න ලැබෙන්නේ නැහැ කියලා. භික්ෂුන් වහන්සේලාට ප්‍රධාන වශයෙන්ම මේ කාරණාව පින්වත්නි පැහැදිලි කළත් ගිහි පැවිදි දෙපාර්ශ්වයේම ජීවිත ගත කරන අප සියලු දෙනාටම ජීවිතයේ තුළ යම් අභිවෘද්ධියක් ඇති කරගන්නට යම් ආකාරයක දියුණුවක් ඇති කරගන්න නම් මේ වීරිය ඊ타ත්ම අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙනවා. මනුෂ්‍ය ජීවිතයේ තුළ කාරණා දෙකක් අපට පැහැදිලි කරගන්න පුළුවන්.
එකක් තමයි ලෞකික වශයෙන් නැතිවෙන්නා වූ දියුණුව. අනිත් කාරණාව තමයි ලෝකෝත්තර වශයෙන් අපේ ජීවිතය ඇති කරගන්න පුළුවන් දියුණුව. මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ භෞතික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් ඇති කරගන්නට උත්සාහවන්ත වෙනවා නම් ඔහු දක්ෂයෙක් බවට පත් වෙනවා නම් ඔහුගේ ජීවිතය මා විශ්වාස කරනවා වඩාත් සාර්ථකම ජීවිතයක් ගත කරපු කෙනෙක් බවට පත් වෙනවා. මේ දේශනාවේදී මේ වීරිය පිළිබඳව භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරපු කාරණාවේදී අතිශය ගැඹුරු ආකාරයට විග්‍රහ කරන විට සංසාරේ සකල විද කෙලෙස් නැති කරලා නිවන් ලබා ගන්නට තමයි මෙතනදී මේ උතුම් වීරිය විදිහට සඳහන් කළේ. හැබැයි ඒ වුණාට මා ඔබට කැමැති ලෞකික වශයෙන් Tamanගේ ජීවිතය පිළිබඳව දියුණුවක් අපේක්ෂා කරන කෙනෙක් සිටිනවා නම් ඔබට ඔබේ දරුවන්ට ඔබට ඔබේ ජීවිතයට ඔබේ දරු මුණුබුරාට ජීවිතයේ දියුණුව පිළිබඳව උපදේශයක් ලබා දෙන්න අවශ්‍ය නම් මේ කියන කාරණාව මා හිතනවා 10 වාරයක් වටිනවා කියලා. හරි අපූර්ව කාරණාවක්. කවුරුත් අහලා තියෙන කාරණාවක් ඇතැම් වෙලාවට. නමුත් මට අවශ්‍යතාවක් තිබෙනවා මේ කාරණාව මේ කාල පරිච්ඡේදයේ හැටියටම ඔබට මේක විග්‍රහ කරලා දෙන්න. දියුණුව ප්‍රාර්ථනා කරන්නට මිනිස්සු බොහෝසෙයින් කැමැති. මිනිසෙක් පුටුවක වාඩි වෙලා නිකම්ම ඉඳගෙන හිටියට Tamanට දියුණුවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි දියුණුවක් ඇති කරගන්න නම් මිනිසෙක් Taman ඉඳගෙන සිටින පුටුවෙන් නැගිටින්න ඕනේ. මාවට පැහැදිලි කරන්නම් මුල් දේශනාවේ මුල් කාල පරිච්ඡේදය තුළ ලෞකික වශයෙන් ඔබ ඇති කරගන්න දියුණුව පිළිබඳව. දෙවෙනි කොටසේදී ආධ්‍යාත්මික වශයෙන් අපි ඇති කරගත යුතු දියුණුව පිළිබඳවත් මා පැහැදිලි කරලා දෙන්න කැමැතියි. අර මේකුණක් විකුණලා පෝසත් තත්ත්වයට පත්වෙච්ච ජීවත් වෙච්ච මිනිසෙක් පිළිබඳව තියෙන කතා ප්‍රවෘත්තිය හරි අපූර්ව කතා ප්‍රවෘත්තියක්. මා හිතනවා මේ ජාතක දේශනාවක් විදියට සඳහන් කරපු මේ චුල්ලසෙට්ටි කතා ප්‍රවෘත්තිය තුළ දක්වන කාරණාව මෑත භාගයේදී මේ නැවතවතාවක් කියවන විට මගේ බොහොම සිත්ගත් කතා ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඒ කතා ප්‍රවෘත්තිය මට හිතුණා අපේ net ශ්‍රාවක පින්වත් ඔබට මේක ශ්‍රවණය කරන්නට ඉඩකඩක් සලසලා දෙන්න ඕනේ කියලා. හේතුව මොකද සමහර ඇත්තෝ Tamanගේ ජීවිතයේ තුල යම් යම් වශයෙන් ව්‍යාපාර කටයුතු වේවා අධ්‍යාපන කටයුතු වේවා අනිකුත් බොහෝ කටයුතු දියුණු ඇති කර ගැනීම සඳහා සිහින මාලිගාවන් විදියට මවමවා ජීවිතය ගත කරනවා. ජීවිතයේ පරාජිත තත්ත්වයන්ට පත්වෙච්ච පිරිස සිටිනවා. ජීවිතේ එපා වෙච්ච පිරිස සිටිනවා. සියල්ලම අත්හැරලා දාලා යන්න ඕනේ වනගත වෙන්න ඕනේ කියලා කියන හැඟීමේ යුක්තව මෙහෙම ගත කරන පිරිසක් සිටිනවා. අපි හිතමුකෝ එය ඔබ හිතනවා නම් අබිනිෂ්ක්‍රමණය කිරීම කියලා. නමුත් ඒ අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ ඔබ ජීවිතයේ තියෙන ගැඹුරුම අවබෝධය ඇති කරගෙන ඇති කරගන්නා වූ නික්ම යෑමක් නෙමෙයි. ජීවිතය ගැන කලකිරීමක් කියලා කියන්නේ ඒ කලකිරීම කියලා කියන්නේ ලෝකයේ තුල තිබෙනා වූ ඇත්තම తত্ত্বය කෙනෙකුට අවබෝධ කරගන්න Tamanගේ ජීවිතය තුලින් නික්ම යෑම. මිනිස්සු කරන්නේ ජීවිතය ගැන කලකිරනවායි කියලා කියාගෙන බොහෝ වෙලාවට අපි සිදු කරන්නේ ලෞකික වශයෙන් ජීවිතය තුල තිබෙන කලකිරීම අපි ඇති කරගන්න දේවල්. එක්ක තරහාවක් ඇති කරගන්න දේවල්. ඒව මත ගොඩනැගින්නා වූ මනෝභාවයන් තුළ Tamanගේ ජීවිතය ගත කරනවා මිසක් සැබෑ ලෙසම මිනිසෙක් අබිනිෂ්ක්‍රමණය කිරීම සිදුවන්නේ නැහැ. මේකුණක් විකුණපු කතා ප්‍රවෘත්තිය තුළ හරු අපූර්ව ගැළපීමක් තියෙනවා. මා කියනවා ඔබට ඔබේ ජීවිතයේ දියුණුව ඇති කරගන්න අවශ්‍ය නම් ඔබේ දරුවන්ගේ මුණුබුරන්ගේ ඔබේ ජීවිතයේ දියුණුව ඇති කරගන්න අවශ්‍ය නම් මේ ක්‍රමවේදය කොච්චර ගැළපෙනවද? මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔබ හිතාවි මගේ අවුරුදු 60-70ක් මගේ ජීවිතේ මම මොනවටද මේ වගේ දෙයක් අහන්නේ නෑ. එහෙම කියලා හිතන්න එපා, කල්පනා කරන්න එපා. මේක ක්‍රමානුකූලව සඳහන් කරන විට මෙය අපේ ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් මා සඳහන් කළා. Tamanගේ ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නට ආධ්‍යාත්මික ජීවිතය සාර්ථක කරගන්නට Tamanට මේ ක්‍රමයේම Tamanගේ ජීවිතය තුළ භාවිත කරන්නට පුළුවන්කමක් තියෙනවා. මුලින් මේ කතා ප්‍රවෘත්තියේ තියෙන හරි අපූර්ව ගලා යෑම අපට මුලින් විස්තර කරෙහිම ඉතාමත් වැදගත් වෙනවා. අප මහ බෝසතාණන් වහන්සේ සිටු කුලයක උත්පත්තිය ලැබලා චුල්ල නමින් නිසි වයසට පත් වුණාට පස්සේ දිසාපාමොක් ඇදුරුතුමාන්ගෙන් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තා. ඒ විතරක් නෙමෙයි ඒ ශිල්ප ශාස්ත්‍රය තුළ මේ චුල්ල කියන
සිටුවරයා එහෙම නැත්නම් මේ පුත්‍රයා මේ බෝසත්වරයා නිමිති ශාස්ත්‍රය පිළිබඳවත් ප්‍රගුණ කරපු කෙනෙක්. ඉස්සර කාලයේදී විවිධ නිමිති පිළිබඳව සඳහන් වෙනවා. ස්වභාව ධර්මයේ තුල තියෙන සමහර සිද්ධීන් පිළිබඳව සමහර ඇත්තන්ට යම් යම් ප්‍රකාශයන් පත් කරන්නට පුළුවන්කමක් තිබෙනවා. ඉස්සර කාලෙත් අපේ ගම්වල මෙන්න මේ කියන නිමිති ශාස්ත්‍රය කියන එක දකින්න පුළුවන්කමක් තිබුණා. ඇතැම් වෙලාවට ගමක සමහර සත්‍යයන් රාත්‍රී කාලයේදී හඬලෑවට පස්සේ සමහර අසුබ නිමිති පහළ වෙනවා යයි කියලා කියන එක ගම්වල විශ්වාස කරපු කාරණාවක්. ඇතැම් සිද්ධි ඒ විදිහටම සිදුවිච්ච අවස්ථා ගම්මු සඳහන් කරනවා. කොහොම නමුත් මේ චුල්ල සිටානන් දවසක් දකින්නට ලැබුණා මල මීයෙකු දකින්නට ලැබුණා. අස්වාභික සිද්ධියක්. හැබැයි ඒ වෙලාවේදී ඔහු බලනවා ඒ නැකත් ශාස්ත්‍රයට අනුකූලව බලනකොට ඔහුට පේනවා බොහොම සුබ නැකතක් ඒ වෙලාවේදී ඉදලා තිබුණා. ඒ වෙලාවේදී මේ මැරිච්චි මීයාගේ මලකුණ දැකලා මේ චුල්ල සිටුවරයා සඳහන් කරනවා නුවණැති මිනිස්සෙකුට මොලයක් තියෙන කෙනෙකුට මේ මීකුණෙන් උනත් දියුණු වෙලා Tamanගේ අමුදරුවන් පෝෂණය කරමින් සැපසේ ජීවත් වෙන්න පුළුවන් යයි කියලා කියන කාරණාව සඳහන් කළා. පින්වත්නි මෙතනදී හරි අපූර්ව කාරණාවක් සඳහන් වෙනවා. නුවණැති මිනිස්සෙක් මොලයක් තියෙන මිනිස්සෙකුට නැගිටින්න පුළුවන් පුංචි තැනක ඉඳලා. ඒකයි මේ කාරණාව සඳහන් කරන්නේ. අපි හිතාගෙන ඉන්නේ අපේ ජීවිතය තුළ මහා විශාල දැවැන්ත තැන්වලින්ම පටන් ගන්නට. ඊට වඩා මිනිස්සෙක් පහළම තැනක ඉඳලා තමන්ගේ ජීවිතය පිළිබඳව හිතන්න කල්පනා කරන්න හැකියාවක් තිබෙනවා නම් මිනිසුන්ට තමන්ගේ ජීවිතේ බොහෝ දේවල් කළමනාකරණය කරගන්න හැකියාවක් තියෙනවා. අප දන්නවා අපේ ජීවිතය තුළ හරි අතෘප්තකර තත්ත්වයක් ගොඩනැගිලා තිබෙනවා. ඔබ දන්නවා ඔබේ දරුවන් සහ අනිකුත් පිරිස පිළිබඳව සඳහන් කරන විටත් ඒ විදිහටම දකින්න පුළුවන්. මේ කතා ප්‍රවෘත්ති අවසානයේදී මම ඒ කාරණාව පිළිබඳවත් පැහැදිලි කරන්නම්. මේ චුල්ලසෙට්ටි සිටානන්ගේ මේ ප්‍රකාශය දුප්පත් මිනිස්සෙක් පිච්චි චුල්ලන්තේ වාසික කියන මේ පුජ්‍යලයට අහන්න ලැබුණා. දුප්පත් මිනිස්සෙකුට මේක අහන්න ලැබුණා. අහන්න ලැබෙන්නේ මොකක්ද? මොලයක් තියෙන මිනිස්සෙකුට මේ මීකුණ උනත් අරගෙන දිවිනින්න පුළුවන්. Tamanගේ අමුදරුවන් එක්ක සැපසේ ජීවත් වෙන්න පුළුවන් කියලා මේ ප්‍රකාශය. මේ චුල්ලන්තේ වාසිකට මේක ඇහුණාට පස්සේ ඔහු හිතනවා කල්පනා කරනවා මේ චුල්ලසෙට්ටි වෙසිටුවරයා නිකම්ම කියන කතාවක් නෙමෙයි මේක. මොලයක් තියෙන කෙනෙක් මේ කියන කතාවක්. අපේ ජීවිතය තුළ හොඳ පුරුද්දක් ඇති කරගන්න ඕනේ යහපත් වූ මිනිසෙක්, ගුණධර්ම ඇති කෙනෙක්, සත් භාවයෙන් සත් චේතනාවෙක්තෝ කියන දෙයක් පිළිගන්න තරම් අපි නිහතමානී තත්යකටපත් වෙන්න ඕනේ. මිනිස්සෙකුට අපේ ජීවිතය තුළ නිහතමානීකම නැත්තම් අපි මාන්නයෙන් උදුම වෙලා අපේ ජීවිතය ගත කරනවා නම් අපට අපි දියුණුවක් අපට අපේක්ෂා කරන්නට ඉඩකඩක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු දියුණුවෙන්න නම්ශීලී වෙන්න ඕනේ. මිනිස්සු දියුණුවෙන්න මානව ගුණධර්ම ජීවිතය තුළ තියෙන්න ඕනේ. බලන්නකෝ වී කරලක් ගත්තට පස්සේ බොල් වී කරල් කෙලින් සිටිනවා. හැබැයි වී කරලේ බර වැඩිවෙන්න ගුණයේ වැඩිවෙන්න ශක්තිය වැඩිවෙන්න වී කරල පල්ලෙහාට නැමිලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ හැම මනුෂ්‍යයාටම ඔළුව නම ඉන්න කියන කාරණාවක් නෙමෙයි. නමුත් අපේ මනුෂ්‍ය ගුණධර්මත් එක්ක නිහතමානීකම් අපේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. දැන් මේ චුල්ලසෙට්ටි සිටානන් කියපු කාරණාව මේ අහිංසක මනුෂ්‍යයා හොඳින් තේරුම් අරගෙන ඔහු හිතනවා මේ සිටානන් කියපු කාරණාවේ කිසියම් වැදගත්කමක් තියෙනවා. ඒ නිසා ඔහු කරන්නේ මේ ප්‍රකාශය Tamanගේ හිතට අරගෙන මේ මැරිච්ච මීකුණ අරගෙන යනවා. මීකුණ අරගෙන ගිහිල්ලා Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න අවශ්‍ය කරන මූලික සැකස්ම ඒ වෙලාවේදී උට පහළ වීමක් සිදු වෙනවා. එදා පොයේ දවසක් රජගෙදර බලලට ආහාර පිණිස මස් මාළු තිබුණේ නැහැ. ඒ බලලාට මස් දීමට රාජපුරුෂයෙක් හොයා යනකොට මේ චුල්ලන්තේ වාසිකට දකින්න ලැබුණා Taman සන්තකව මීකුණක් තියෙනවා කියලා. සුළු මුදලක් දීලා මේ මීකුණ මිලදී ගැනීමක් සිදු කළා. දැන් මේ අහිංසක මිනිසයාට පුංචි මුදලක් තියෙනවා. පුංචි මුදලක් තිබිච්ච මිනිසයා පුංචියට හිතනවා කල්පනා කරනවා. අපට අපේ ජීවිතය තුළ පුංචි මුදලක් තියාගෙන අපි විශාලවට හිතනවා කල්පනා කරනවා. සමහර අයත් හිතනවා පුංචි මුදලක් තියාගෙන රුපියල් 100කින් Tamanගේ අතේ තියෙන්නේ. නමුත් 1000ක වැඩ කරන්නට මිනිස්සු කල්පනා කරනවා හිතනවා. මේ පුංචි සුළු මුදලක් අතේ තියාගත්ත මේ මිනිසයා ඒ මුදලින් මොකද කරන්නේ? සකුරුත් අරගෙන කලියක් මිලදීගෙන කලෙහි පැන් පුරවලා වතුර පුරවලා වනයේට මල් කඩාගෙන යනවා මිනිස්සු. ඒ මල් කඩාගෙන යන මිනිසුන්ට මේ හකුරු සහ පැන් දෙනවා.
මේක තමයි පුංචියටම ආරම්භ කරපු තමන්ගේ ව්‍යාපාරයේ මූලිකම ස්වභාවය. කැලේට ගිහිල්ලා මල් කඩාගෙන එන මිනිස්සු මේ මිනිස්යාගෙන් හකුරුයි පැනුයි ලබා ගන්නවා. ඊට හිලව්වන ආකාරයට සන්තෝෂයට ඔහු ඒ පිරිස ඔහුට මල් ටිකක් ලබා දෙනවා. මේ මල් ටික ඔහු විකුණනවා. ටික දවසක් යනකොට වැඩිපුර මල් ඔහුට මිලදී ගන්නට හැකියාවක් තිබෙනවා. ඒ මල් ටිකත් විකුණනකොට ඔහුට පුළුවන්කමක් තිබුණා තමන්ගේ අත කහවණු 8ක් සකස් කරගන්නට. මුලින්ම මීකුණ විකුණලා පුංචි මුදලක් තමන්ගේ අතට ලැබුණා. ඊට පස්සේ පැන් විකුණලා හකුරු විකුණලා ඒ වගේම විශේෂයෙන් මල් විකුණලා ඔහුට තමන්ගේ ජීවිතය තුළ තවත් පුංචිවටම මුදලක් පියාගන්න පුළුවන්කමක් තිබුණා. කහවණු 8ක් පියාගත්තා. දවසක් ඒ කාල පරිච්ඡේදය තුළ බොහොම තද වැස්සක් හමාගෙන ගියා. මේ වැස්ස හමාගෙන ගියපු වෙලාවේදී වීලු දඬු සහ අතුපත් කඩා වැටිලා රාජ උයන සම්පූර්ණයෙන් අපුරුසු තත්යකට පත් වුණා. උයන ඉක්මනින් පිරිසුදු කර ගැනීමට උයන් පල්ලාට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා මේ උයන් පල්ලා මේ චුල්ලන්තේ වාසික මේ අහිංසක මිනිසයා ළඟට ගිහිලා කියනවා අනේ මගේ උයන සම්පූර්ණයෙන් විනාශ තත්යකට පත් වෙලා. ඔබට පුළුවන් නම් මේක ඉක්මනින් පිරිසුදු කරලා දෙන්න. උයන් පල්ලා කියපු මේ කාරණාව හොඳට අවබෝධ කරගත්තා. චුල්ලන්තේ වාසික මේ අහිංසක මිනිසයා කරපු කාරණාව තමයි ඒ ආසන්නෙම තිබිච්ච ක්‍රීඩා පෙට්ටියකට ගිහිල්ලා ඒ ක්‍රීඩා පෙට්ටියේ ඉන්න ළමයින්ට හකුරුයි වතුරයි බෙදලා දීලා ඒ ළමයින් සිළු දිනම එක්කහු කරගෙන ඇවිල්ලා අර උයන සුද්ධ කරලා ඒ උයනේ තිබිච්ච දර ටික ගෙනල්ලා ඉවරලා තමන්ගේ නිවස ඉදිරිපිට ගොඩ ගහ ගැනීමක් සිද්ධ කළා. දැන් බලන්න මිනිස්සෙක් දියුණු වෙන්න අවශ්‍ය වෙන විදිහට තමන්ගේ මනසට ඇතිවෙන්නා වූ ක්‍රමය හොඳ මොලයක් තියෙනකොට සිහි කල්පනාවක් තියෙනකොට මේ කාරණාවන් එකින් එක සිදු කරගන්න පුළුවන්කමක් තිබෙනවා. නගරයේ වළම් සකස් කරන වළන් පොළොස්සන මිනිසුන්ට දර වමනා වෙනවා. දර හොයාගෙන යනකොට දර නැහැ. චුල්ලන්තේ වාසිකගෙන් මේ මිනිස්සු කහවණු දහසක් දීලා මේ විදියට දර ලබා ගැනීමක් සිදු කරනවා. මේ විදිහට දවසක් ඉන්නකොට මේ මිනිසයා බොහොම ප්‍රියශීලී මිනිසෙක්. දිවෙන වෙන මිනිස්සු ව්‍යාපාරයක් කරගෙන යන මිනිස්සු අන්න අයත් එක්ක ඉතාමත් හොඳ මහජන සම්බන්ධතාවක් ගොඩනගා ගන්න අවශ්‍ය වෙනවා. ඔහු බොහොම ප්‍රියශීලී. ඒ නිසා ඔහුට කාතරත් බොහොම ප්‍රියමනාප ස්වරූපයක් තිබුණ කාලයක් යනකොට ඔහු තමන්ට මිතුරු බොහෝ දෙනෙක් සිටිනවා. ඒ නිසා එක්තරා අවස්ථාවකදී ඔහු තමන් සන්තකව තිබුණා වූ බොහෝ දේවල් අන්න අයත් එක්කත් බෙදා හදාගෙන කටයුතු කරන්න තරම් ඔහුට ශක්තියක් තිබුණා. දවසක් තමන්ගේ ගෙදර දියසලියේහි වතුර පුරවාගෙන ඒ වගේම හකුරුත් එක්ක තමන්ගේ නගරේ ජීවත් වෙනකොට ව්‍යාපාරය කරගෙන යනකොට අන් අයට උදව්පකාර කරගෙන යනකොට ඔහු දිනක් තමන්ගේ නගරයට අස්වැයන් එනවා යයි කියලා ඔහුට දැනගන්න ලැබුණා. ඒ නිසා ඔහු දැනගෙන හිටියා නගරයට අස්වැය එනකොට තනකොළ ඇත්තේ නැහැ. ඒ නිසා ඔහු කරන්නේ තමන් සන්තිකව තිබිච්ච මුදල් යොදවලා ඔහු වෙනත් තැන් වලට ගිහලා තනකොළ සකස් කරගෙන එනවා. ඒ තනකොළ සකස් කරගෙන ඇවිල්ලා ඒ නගරයට එන අස්වැයන්ට ඒ මිනිසුන්ට තනකොළ විකුණලා තමන් සන්තකව මුදලක් උපයා සපයා ගන්නවා. ඒත් තමන් සන්තකව කිසියම් ආකාරයකට වඩා දැන් බොහොම ශක්තිමත් වෙලා තමන්ගේ ධනෙ ගොඩනගාගෙන ක්‍රමෙන් කෙරෙන තමන්ගේ ජීවිතයේ දියුණු තත්යකට ස්ථාවර තත්යකට ගොඩනගාගෙන එනවා. ටික දවසකට පස්සේ ඔහුට අහන්න දකින්න ලැබුණා නැවක් එනවා කියලා ඒ නගර ආසන්නයේට. මොහොත කිට්ටුවක් ඇත්තේ. ඔහු ඒ නගරයට ගිහිල්ලා ඒ නැව ළඟට ගිහිල්ලා තමන් සන්තකව තිබිච්ච මුදල් වලින් අත්තිකාරමක් ලබා දෙනවා. ඒ අත්තිකාරම ලබා දීලා සිද්ධ කරන්නේ මේ නැවේ තියෙන සියලුම භාණ්ඩ ටික මම මුලදී ගන්නවා. ඔහු ඒ ආසන්නයේ නිවසක් කුලියට අරගෙන පසු කාලයේදී පසු අවස්ථාවේදී ඔහු ඒ සියලුම භාණ්ඩ මිලදී ගන්නවා. අන් අයටත් වෙළඳුන්ටත් ඔහු එය විකුණලා විශාල ධනවතෙක් බවට පත් වෙලා කොටිම ගත්තොත් එහෙම විශාල මුදලක් තමන් සන්තක උපයා ගැනීම සිදු කරනවා. පින්වත්නි මෙතනදී මේ කාරණාව මා පැහැදිලි කළේ දියුණු තත්යකට පත් වෙන්න අවශ්‍ය කරන මිනිස්සෙක් ක්‍රමෙන් තමන්ගේ දියුණුව ළඟා කරගන්නට ඔහුට හැකියාවක් තියෙනවා. ඔබට පේනවා ඇති මේ පුංචි කතා ප්‍රවෘත්තිය තුළ අපට අපේ ජීවිතයට උකහා ගන්නට පුළුවන් තරම් වටිනා කාරණාවක් තියෙනවා. මේ ලෝකයේ තුළ ඕනෙම මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ දියුණුවක් වෙන්න ඕනෑයි කියලා හිතනවා නම් කල්පනා කරනවා නම් ඒ දියුණුවක් වෙන්න ඕනෑයි කියලා කියන හිතන මිනිස්සෙකුට විවිධ ක්‍රම තමන්ගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න පුළුවන්.
භාග්‍යවත් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුද්ධ වචනය විච්චි නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමුනුපස්සාමි යෝයං මහතෝ අත්තාය සංවත්තති යතා ඉදං භික්ඛවේ විරියාරම්භෝ භික්ඛවේ මහතෝ අත්තාය සංවත්තති. මහණෙනි වීරිය තරම් වටිනා දෙයක් සමාන දෙයක් තව ඇත්තේ නැහැ කියලා කිව්වා. ඒ නිසා මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ තියෙන දියුණුව තුළ තිබෙන එකම රහස බවට පත් වෙන්නේ වීරියවන්තකම Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගැනීම. දැන් එතකොට කොහොමද මේ වීරියවන්තකම කියලා කියන එක අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්නෙ? මේක අවබෝධ කරගන්නේ කොහොමද? ඇත්ත වශයෙන්ම මේ වීරියවන්තකම කියලා කියන එක, වීරිය ආරම්භය කියලා කියන එක ගත්තට පස්සේ අපේ අභිධර්ම පිටකයේ සඳහන් වන ආකාරයට සතර පරමාර්ථ ධර්ම වලින් චෛතසික කාණ්ඩයට අයත් එක් චෛතසික ධර්මයක් තමයි මේ වීරිය ආරම්භය කියන විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. වීරිය කියලා කියන්නේ චෛතසිකයක්. ඒ නිසා එවැනි සිතුවිල්ලක් එකට ඉපදිලා සාමාන්‍ය සිතුවිලි තියෙන ස්වභාවය තමයි එකට ඉපදිලා එකම අරමුණක් ගන්නේ නැතුව වස්තුවෙන් වස්තුවට ගතික ස්වභාවයක් ඇති කරගෙන ඒක වෙනස් වීමකට ලක් වෙනවා. ඒ නිසා අපේ සිත යම් අවස්ථාවකදී උනන්දුවක් ඇති වෙනවා නම් ඒ උනන්දුව ඇතිවීම සඳහා ඒකට කිසියම් ආකාරයකට උත්තේජනයක් ඒ ලබා දිය යුතු වෙනවා. කුසීතකම කියලා කියන්නේ අපේ හිත යම් ආකාරයකට ඉදිරියට යන්නේ නැතුව හිත තුළ යම් ආකාරයක හැකිලිච්ච ස්වභාවයක් තිබෙනවා නම් ඒක කුසීතකමට බලපෑමක් ඇති වෙනවා. එක්තරා ආකාරයකට වීරිය කියලා කියන්නේ අපිට උපමාවකින් පින්නතුන්ට සඳහන් කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් කඩාගෙන වැටෙන දෙයකට දෙන බලයක් වගේ සමානයි. අපි හිතන මොන හරි දෙයක් කඩාගෙන වැටෙනවා. ඒ කඩාගෙන වැටෙනකොට ඒ කඩාගෙන වැටෙන දේ බිමටම සමතලාවෙන්ට දෙන්නේ නැතුව යටින් මොන හරි අපි මුක්කක් ගහලා අපි මේක ආරක්ෂා කරගන්න උත්සාහ කිරීමක් කරනවා. මේක රුකුලක් වගේ. ඒ නිසා යම් වෙලාවකදී සිත අවශ්‍ය දෙයින් වැටෙන්න ඉඩ නොදී ඉදිරියට පවත්වාගෙන යාම සඳහා උපස්ථාම්භක වෙන ශක්තිය තමයි පින්නත් එක පැත්තකින් වීරිය විදිහට සඳහන් කරන්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා හිත කඩාගෙන වැටෙන්න දෙන්නේ නැතුව ඒ හිත ශක්තිමත් විදියට ඉදිරියට ඔසවා තබන්ට ලබා දෙන ශක්තිය තමයි රුකුල තමයි වීරිය විදියට මේක හඳුනා ගන්න පුළුවන්කමක් තිබෙන. මේක චෛතසික ධර්මයක්. මේක බාහිරේ වශයෙන් කරන්න පුළුවන් කාරණාවක්ද? බාහිර වශයෙන් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. පින්වත්නි, මිනිස්සෙක් තමන්ගේ සිත තුළ ඇති කරගන්නා වූ සිතුවිලි වලම ඇති කරගන්නා වූ වෙනස තුළ ගොඩනගා ගන්න පුළුවන් කාරණාවක්. මා සඳහන් කළොත් මේ ලෝකයේ තුළ මිනිස්සෙක් වෙනවද, බුදුවරයෙක් වෙනවද, තිරිසංගත සත්වයෙක් වෙනවද, වෙනත් කෙනෙක් වෙනවද යයි කියලා කියන කාරණාව තීරණය කරන්නේ තමන්ගේ මනස තුළ ගොඩනගා ගන්නා සිතුවිලි නිසා. ඔබ මේ ලෝකයේ තුළ ජීවත් වෙන විට ඔබ අඬනවාද, වැළපෙනවද, ශෝක කරනවාද? මේ සකල විද දේවල් පිළිබඳව තීරණය කරන්නේත් වෙන කවුරුවත්ම නෙමෙයි, ඔබමයි. ඔබ ඔබමයයි කියලා කියන්නේ ඔබේ සිතුවිලිමයි. ඒ නිසා සිත පල්ලෙහාට කඩාගෙන වැටෙන්න නොදී හිත ශක්තිමත් විදියට ඔසවා තබන්න ඔබට හැකියාවක් තිබෙනවා නම් ඒ හැකියාව අපිට වීරිය විදිහට සලකන්නට පුළුවන්කමක් තියෙනවා. චන්දං ජනේති වායමති විරියං ආරබිත චිත්තං පග්ගන්හාති පදහති කියලා මේ පාලි පාඨවලින් අපිට පෙන්වම් කරන්නේ වඩාත් විස්තරාත්මක විදිහට පැහැදිලි කිරීමක් කරනවා. යම් කිසි දෙයක් අපට කරන්නට අප තුළ කැමැත්තක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කැමැත්ත ඇති කරගන්න අපිට වීරියක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. පටන් ගන්න ඕන, සිතට බලපෑමක් ඇති කරන්න ඕන. අදිෂ්ඨාන පූර්වක විදිහට මේක වීරිය ආරම්භ කරන්න ඕන. ඒ අවශ්‍ය කරන කාර්යයන් අපි සම්පාදනය කරගන්න ඕන. සිත බොහොම ධෛර්ය සම්පන්න තත්යකට පත් කරන්න ඕන. සිත ජයග්‍රහණය කරාම තමන්ගේ සිත මිහිවන්න ඕන. මේක තමයි වීරිය චෛතසික ධර්මයේ තුළ දකින්නට පුළුවන් කාරණාව. ඔබ දන්නවා අප මහා බෝසතාණන් වහන්සේ තමන්ගේ ජීවිතය තුළ දස පාරමිත ධර්මයන් සම්පූර්ණත්වයට පත් කරන විට වීරිය පාරමිතාවක් විදිහට සිද්ධ කළා. උන්වහන්සේ තමන්ගේ සංසාරික ජීවිතය තුළ මේ වීරිය පාරමිතාව කියලා කියන එක හරි අපූර්වත්වයෙන් සිද්ධ කළා. කවරම වෙලාවකදීවත් තමන්ගේ උත්තම පරමාර්ථය නැති කරගන්නට මොනම වෙලාවකදීවත් මෙය මොනම බලපෑමක් ආවත් පසුබෑමකට ලක් කරගත්තේ නැහැ.
මනුෂ්‍ය ලෝකයේ තුළ ජීවත් වෙන මිනිසුන්ට වීරිය වඩන්ට ඕනේ විවිධ ක්‍රම තියෙනවා. අපට සඳහන් කළා යම් වෙලාවකදී මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුළ මේ වීරියවන්තකම කියලා කියන එක ආරම්භ කරන්න ඕනේ. තමන්ගේ හිතට බලපෑමක් ඇති කරන්න ඕනේ. කාර්යයන් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම අවශ්‍ය කරන ආකාරයට සිත වැටෙන්න දෙන්නේ නැතුව සකස් කරන ඉදිරියට යෑමේ ශක්තිය ඔබේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒකට තමයි ධර්මයේ තිබෙන්නේ. ඒකට තමයි හිත හදන්න තමන්ගේ වැඩපිළිවෙල ධර්මානුකූලව සතර සතිපට්ඨානය තුළ අපිට කියලා දීලා තියෙන නිසා පුජ්‍යලයක් විදිහට මේ ලෝකයේ තුළ ජීවිතය ගත කරන විට එයාට හැකියාවක් තියෙන්න ඕනේ මේ தත්ත්වය අවබෝධ කරගෙන තම තමන්ගේ වෘත්තිමය කටයුතු හෝ වේවා තම තමන්ගේ ධාර්මිකව ජීවිතය ගත කරන කටයුතු වේවා යම් විදියකින් ඉහළ තලයකට ගේන්ට නොපසු බට්නා වීරියුක්තව මිනිසෙක් තමන්ගේ ජීවිතය තුළ ගත කරන්න අවශ්‍ය වෙනවා. අපි හිතමු කවුරු හරි මිනිසෙක් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. ඉගෙනීමේ කටයුතු කරගෙන යනවා. ගොවිතැන් කටයුතු කරගෙන යනවා. වෙළඳෑම කටයුතු කරගෙන යනවා. මේ හැම කටයුත්තකටම තමන්ට මිනිසෙකුට ඕනෑකම කියන එක තියෙන්න අවශ්‍ය වෙනවා. වෑයම කියන එක තියෙන්න අවශ්‍ය වෙනවා. විරියාරම්භය කියන එක තියාගන්න අවශ්‍ය වෙනවා. සිත රිදෙව්වොත් ඒ සිත රිදවන හැම මොහොතක් පාසාම තමන්ගේ ජීවිතය තුළට යම් යම් බාධාවක් කරදරයක් එනවා නම් ඒ කරදරේ බාධක එන හැම අවස්ථාවකදීම තමන්ට ඒවට මූණ දීමේ ආත්ම ශක්තිය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. අපිට සඳහන් කරනම් බාධාවන් කියලා කියන එකත් මිනිස්සුගේ ජීවිතය තුළ වීරිය ආරම්භය සඳහා බලපාන ප්‍රධානතම කාරණාවක් බවට පත් වෙනවා. මම පසුව ඔබට සාකච්ඡා කරන්නම්. පින්නන්නේ කවුරු හරි කෙනෙක් මිනිස්සෙක් අපි හිතමුකෝ ගොවිතැන් බතක් කරන මිනිස්සෙක්. ඒ ගොවිතැන කටයුතු සිද්ධ කරන වෙලාවේදී ඔහු පටන් ගත්ත මොහොතේ ඉඳලම අවසන් වෙන තෙක්ම එයා බොහොම වීරියවන්ත විදියට එයා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. සකල විද දේවල් පිළිබඳව කුඹුරේ කටයුතු සහ සියලු දේවල් පිළිබඳව දැඩි ලෙස අවධානයකින් යුක්තව කටයුතු කරන මිනිසෙකුට තමන්ගේ ජීවිතය තුළ තියෙන බලාපොරොත්තු වන බොහෝ දේවල් ළඟ කරගන්න පුළුවන්. හැබැයි මේ වීරිය සකස් කිරීමේදී අපි ධර්මානුකූලව බොහෝ දේවල් හිතන්න කල්පනා කරන්න අවශ්‍ය වෙනවා. මේ ධර්මය ඔබට කියලා දෙන්නේ පින්වත්නි අන්න ඒ අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න කියන කාරණාව. ඉගෙනීමේ යෙදෙන ශිෂ්‍යයෙක් යම් වෙලාවකදී ආ ඉගෙනීමට උනන්දු වෙනවා නම් ඔහු ඒ උනන්දු වීමට තමන්ගේ ජීවිතය තුළ වඩාත් ප්‍රතිඵල ළඟා කරගන්නට නම් ඔහුට කියවීම, ලිවීම, සාකච්ඡාව, චින්තනය, පරේක්ෂණය මේ කියන සියලුම අංශවල උනන්දු තත්ත්වයක් ඇති කරගත්තට පස්සේ තමන්ගේ ජීවිතය තුළ මේ වීරිය ඇති කරගෙන ලෞකික වශයෙන් මිනිස්සෙකුට මේ වීරිය ඇති කරගෙන තමන්ගේ පරමාර්ථයට එනතන් තමන් බලාපොරොත්තු වන කාරණාවට යන්නට පුළුවන්කමක් තිබෙනවා. නිසා දරුවෙක් වුණත් තමන්ගේ ජීවිතය තුළ හිතනවා නම් කල්පනා කරනවා නම් මගේ අම්මා තාත්තගෙන් මම යැපිලා තාමත් ජීවත් වෙනවා. හැබැයි අම්මා තාත්තට බරක් නොවී, ගෙදරට බරක් නොවී මට මගේ ජීවිතය යම් යහපත් වූ අරමුණක් උදෙසා මම ඉගෙන ගන්න ඕනේ. මගේ ජීවිතය තුළ මෙවැනි පරමාර්ථයකට මෙවැනි තැනකට මම ගමන් කරනවා කියලා කියන මේ උත්සාහය නිරන්තරයෙන්ම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් කියනවා ඉගෙන ගන්න එකත් මිනිස්සුෙකුට වෛරසයක් බවට පත් කරගන්න ඕනේ. ඉගෙන ගන්නට යාට වෛරසයක් කියලා කියන්නේ ලෙඩක් ඒක. ඒක බෝ වෙන එකක්. ඒක තමන්ගේ ජීවිතය තුළ ඇති කරගත්තට පස්සේ ඔහුට තමන්ගේ ජීවිතය තුළ ඒ වෛරසයක් විතර ගොඩනගාගෙන යන දේ ක්‍රමෙන් සකස් කරගෙන යන්න පුළුවන් තමන්ගේ පරමාර්ථය උදෙසාම. වෙනත් දේවල් වලට වීරිය අත්හැරලා වෙනත් දේවල් වලට මිනිස්සෙක් තමන්ගේ ජීවිතය තුළ යොදුනොත් ඔහුට තමන්ගේ ජීවිතය තුළ පින්වත්නි මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ජීවිතේ තමන් බලාපොරොත්තු වන ඉලක්කයට ගමන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජීවිතේ සමහර වෙලාවට අපි විවිධ පරමාර්ථයන්ට විවිධ ස්ථානවලට ගමන් කරනකොට අපේ ඉලක්කයන් බොහෝ වෙලාවට අපි වෙනස් කරමින් ගමන් කරනවා. හැබැයි නොනවත්වාම ආරබත නික්මත යුඤ්ජත බුද්ධ ශාසනය කියන ආකාරයකට අරබන්ට ඕන නික්මෙන්ට ඕන යෙදෙන්ට ඕන මේ බුද්ධ ශාසනය තුළම. ඒක තමයි පරමාර්ථයක් විදිහට අපිට දකින්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා කවුරු හරි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ ඉගෙන ගන්න දරුවෙක් සිටිනවා නම් ඉගෙන ගන්න දරුවා නොනවත්වාම තමන්ගේ ජීවිතය තුළ ඒ කාර්යයන් වල නිරත වීම කියන එක සිදු වෙන්න අවශ්‍යයි. ඕන වෘත්තියක් තුළ තියෙන එකක්. මා සඳහන් කරපු කාරණාවක් තිබෙනවා
මේ ලෝකයේ තුළ බොහෝ සෙයින් දියුණුවක් අපේක්ෂා නොකරන මිනිස්සු. ඒ දියුණුවක් අපේක්ෂා නොකරන මිනිස්සු බොහෝ වෙලාවට තමන්ගේ ජීවිතය තුළ යම් යම් සාධක යම් යම් දේවල් ජීවිතය තුළ ගොඩනගා ගැනීමක් සිද්ධ කරනවා. කුසීතකම කම්මැලිකම කියලා කියන එක මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිතය තුළ ඇතිකරගත්තට පස්සේ ඕනෙම වැඩ කටයුත්තක් මනුෂ්‍යයකුට ලබා දෙනකොට ඕනෙම කටයුත්තක් පවරනකොට අර සූත්‍ර දේශනාවන්වල පින්නතුන්ලට පැහැදිලි කරන ආකාරයකට කම්මැලියට මෙන්න මෙහිම මාතෘකා කීපයක් තියෙනවා. මා අහන්නේ ඔබට ඔබේ නිවසේ හෝ වේවා ඔබේ ආයතනයේ හෝ වේවා ඔබේ ගෙදර හෝ වේවා කවුරු හරි කෙනෙක් කම්මැලිකමින් ජීවිතය ගත කරන කෙනෙක් ඉන්නවා නම් ආයතනයේ කම්මැලිකමින් යුක්තව ගත කරන කෙනෙක් ඉන්නවා නම් සභාවකට ගියාට පස්සේ සභාවක් තුලදී කම්මැලිකමින් යුක්තව කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් එයා කියන කතන්දර කීපයක් තියෙනවා. මේක අපේ දේශනාවන් වල සූත්‍ර දේශනාවන් වල කියන කතාවක්. මේක ඉස්සර අවුරුදු 10 ගණනකදී මේ දේශනාවන් වල සඳහන් කළත් හැබැයි මේ දේශනාවන් වලදී අපිට පැහැදිලිව පේනවා අදටත් මේ කාරණාව එකසේම වළංගුයි. දැන් බෑ දැන් බොහොම සීතලයි. හරිම උෂ්ණයි. දැන් හොඳටම හවස් වෙලා. දැන් හරිම බඩගිනි. ඒව නැතන් කාලය වුණාට පස්සේ දැන් බඩ හොඳටම පිරීලා තියෙන්නේ. මේ කතන්දර ටික ඔක්කොම දේවල් කියනවා. ඊට අමතරව කුසීතයාගේ නිරන්තරයෙන්ම කියන කාරණාව තමයි කම්මැලියාගේ කියන නිතරම කියන කාරණා තමයි නෑ කියන එකත් බෑ කියන කාරණාවත්. පින්නතින් නෑ කියන කාරණාවත් බෑ කියන කාරණාවත් මිනිස්සෙක් තමන්ගේ ජීවිතයේ තුල ශබ්දකෝෂයෙන් අයින් කරගන්නට පුළුවන්කමක් තියෙනවා නම් ඔහුට නෑ කියන එකත් බෑ කියන එකත් අයින් කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ නෑ කියන එකත් බෑ කියන එකත් අයින් කරගත්ත මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ සාර්ථක විදිහට තමන්ගේ ජීවිතය ගොඩනගා ගන්න හැකියාවක් තියෙනවා. මේ කියන කාරණාවේදීත් පැහැදිලි කළ යුතු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ලෝකයේ තුල ජීවත් වෙන උත්සාහවන්ත මිනිසුන්ට උදව්පකාර කරන මිනිස්සු අතිශයම සුළු කොට්ටාසයක් තමයි ජීවිතය තුළ අපිට දකින්නට පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා ඔබ දන්නම අපමහා බෝසතාණන් වහන්සේ උතුම් ධර්මයේ අවබෝධ කරගන්න ගන්න උත්සාහයේදී අවසන් මොහොතේදී උතුම් බුද්ධත්වයට පැමිණෙන්න ඉන්න වෙලාවේදී මාර්යා ඇවිල්ලා අපමහා බෝසතාණන් වහන්සේට සඳහන් කරපු කාරණාව දස මාර්යයන් පිළිබඳව සඳහන් කළා. ඒ වෙලාවේදී බෝසතාණන් වහන්සේට සඳහන් කරන්නේ ඔබ දැන් මැරෙන්න කිට්ටුයි. ඒ නිසා ඔබේ මරණය බලාපොරොත්තු වෙන්න එපා. ඔබ ජීවත් වෙන්න. ඔය කරන මහ දුෂ්කර කටයුත්ත ඔබ අත්හරින්න. මේ දුෂ්කර කටයුත්ත අත්හැරලා තමන්ගේ ජීවිතය තුළ පින් කරමින් ජීවිතය ගත කරන්න. ඒ වෙලාවේදී අපමහා බෝසතාණන් වහන්සේ සඳහන් කළේ මොන ක්‍රමයකටවත් ඔබ කියන විදිහට මම මගේ වීරිය අත්හරින්නේ නැහැ. උත්තම පරමාර්ථයකට ගමන් කරන මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය තුළ කොයිම වෙලාවකදීවත් ඒ පරමාර්ථයට ගමන් කරනකම් යහපත් වූ පරමාර්ථයකට ගමන් කරනකම් මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ජීවිතය තුළ මේ පරමාර්ථය යහපත් වූ පරමාර්ථය අත්හරින්න කොයිම වෙලාවකවත් පින්වත්නි සූදානමක් ඇති කරගන්නේ නැහැ. ඒ නිසා ලෝකයේ තුළ මෙන්න මෙවැනි මනුෂ්‍ය කොට්ටාසයක් එක්කයි අපට අපේ ජීවිතය ගත කරන්න සිදු වෙන්නේ. ඒ තමයි අපව දිරිගන්නන්නට වඩා අපේ කකුලින් අදින පිරිස. අපි කියලා කියන්නේ සාමාන්‍යයෙන් පසුබස්සන්ට ගන්න පිරිස අතිශය විශාලයි. අපගේ ජීවිතයේ දියුණුව දැකලා පැසසුම් ලබන්න පිරිසට වඩා අපට නින්දා කරන පිරිස ලෝකයේ තුල වඩාත් වැඩි. අපට මඟ පෙන්වනවට වඩා අපි යන ගමන අහුරන මිනිසු බොහෝ දෙනෙක් අපිට දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා අපිට දිරි දිනවට වඩා අපේ දේවල් විශේෂයෙන් කඩා බිඳ දාලා නොයිකුත් දේවල් සිද්ධ කරන පිරිස තමයි වැඩිපුරම අපට දකින්න පුළුවන්කමක් තියෙන්නේ. ඒ නිසා සමාජයේ හොඳට වඩා නරකින් පිරිච්ච ලෝකයක් තුළ හැබැයි ඔබ වීරියවන්ත නම් ඕනෑම බාධකයක් ජයගෙන තමන්ගේ ජීවිතය තුළ ගත කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඔබ ඔබේ ජීවිතය තුළ වඩාත් ශ්‍රේෂ්ඨ සම්පන්න ජීවිතයක් ගත කරපු කෙනෙක් බවට පත් වෙනවා. මම ඔබට සඳහන් කළා අපි වීරියවන්තකම් බොහෝ සෙයින් ගොඩනගා ගන්නකොට මුළු ජීවිතේම අපි අධ්‍යාපනයටම අපේ ජීවිතේ කැප වෙලා තියෙනවා නම්
මුළු ජීවිත කාල පරිච්ඡේදයේ පුරාවටම අපට අපේ ජීවිතය තුළ ගොවිතැනටම අපේ ජීවිතය යොමු වෙලා තිබෙනවා නම් මුළු ජීවිත කාලයේ පුරාවටම අපේ ජීවිතේ ගත වෙලා තින්නේ රස්සාවකට නම් ව්‍යාපාරික ස්ථානයේ ගොඩනගා ගන්න නම් මුළු ජීවිත කාලයේ පුරාවටම මිනිස්සු ගොඩනගාගෙන තිබෙන්නේ Tamanගේ දරුවන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නට නම් උත්සාහ කරන්න නම් හැබැයි ඔබ දැනගත යුතුමයි ඔබ ලෞකික වශයෙන් මේ වෙහෙස මහන්සිය වගේම ධර්මයේ තුල පෙන්වු කරන වඩාත් වටිනා වූ කාරණාවක් Tamanගේ ජීවිතය තුළ අවබෝධ කරගන්න අවශ්‍ය වෙනවා. මම ඔබට සඳහන් කරනවා ඒ කාරණාව කුමක්ද කියන එක. ඒ කාරණාව තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව කිසියම් කෙනෙකුට අවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය නම් ඒ අවබෝධය තුළ ඔබේ ජීවිතය තුළ මේ වීරියවන්තකම වඩාත් ශක්ති සම්පන්න වෙනවායි කියලා මම විශ්වාස කරනවා. කර්මයේ පිළිබඳවත් යම් විදියකින් අවබෝධයක් ඔබට ඔබේ ජීවිතය තුළ විශ්වාසයක් තියෙනවා නම් ඒ කර්මයේ පිළිබඳව ඇති කරගන්න අවබෝධයත් Tamanගේ ජීවිතේ වීරියවන්තකම අතරමඟදී කැඩෙනකොට බිඳෙනකොට ඔබට සමහර වෙලාවට බොහෝ දේවල් ගැන හිතලා කල්පනා කළ හිත සනසා ගන්නට පුළුවන්කමක් තියෙනවා. වීරියවන්තකම කරලා ධෛර්යවන්ත තත්ත්වයකට පත් වෙලා ඔබට ඵලයක් නොලැබෙන අවස්ථාවකදී ඔබේ හිත හදාගන්නට බැරි වෙන අවස්ථා තියෙනවා. හැබැයි මොනවත් නොකර ඉන්න මිනිස්සෙකුට වඩා යම් දෙයකට උත්සාහවන්ත වෙලා වැඩ කරලා මහන්සි වෙලා Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න දේ ඵලය ලැබුණත් නොලැබුණත් ඔබ හොඳ මිනිසෙක්, හොඳ වීරියවන්ත මිනිසෙක්. ගොදුරු හොයාගෙන ගියොත් පමණමයි සිංහයාට ගොදුරු ලැබෙන්නේ. සිංහයා කට අරගෙන හිටියට කවදාවත් සත්තු ඇවිල්ලා සිංහයාගේ කට ඇතුළට රිංගන්නේ නැහැ. මේන් මාව ගොදුරක් විතර ගන්න කියලා. ඔබ කට ඇරියොත්, ඔබ වැඩ කළොත්, මහන්සි වුණොත් පමණමයි ඔබේ දියුණුව අභිවෘද්ධිය ඇති කරගන්න පුළුවන්කමක් තියෙන්නේ. හැබැයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පිළිබඳව මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්න අවබෝධය හරි වැදගත් වෙනවා. අපි හිතමුකෝ අර කාමසූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ අර ගොවියෙක් පිළිබඳව දේශනා කරපු කාරණාවේදී පැහැදිලි කරපු කාරණාවම අරගත්තට පස්සේ ගොවියා Tamanගේ කුඹුරු වැඩ ටික ඉතාමත්ම ලස්සනට හොඳට කරගෙන යනවා. භාග්‍යතුන් වහන්සේ ඒ කුඹුර බලන්ට කීප අවස්ථාවකදී වැඩම කරනවා. කුඹුර පීදීගෙන ඇවිල්ලා පළදාව තියෙන වෙලාවේදී කිසිදු බලාපොරොත්තුවක් නොවිච්ච අවස්ථාවකදී විශේෂයෙන් කුඹුර සම්පූර්ණ විනාශ තත්ත්වයකට පත් වෙන මහා ධාරානිපාත වර්ෂාවක් ඇති වුණාට පස්සේ ඒ ධාරානිපාත වර්ෂාවක් ඇති වෙනකොට ඒ ඇතිවිච්ච වෙලාවේදී ඒ විනාශය සිද්ධ වෙනකොට ගොවියා දැඩි ලෙස කම්පනයකට පත් වෙලා Tamanගේ ජීවිතය තුළ විශාල පශ්චාත්තාපයකට පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ ගොවියට සඳහන් කළේ කාමං කාමීය මානස තස්ස චිත්තං සමුජ්ජති. වඩාත් ප්‍රියමනාප වූ කැමැති දේවල් Tamanට ජීවිතය තුළ ලැබෙන්න Taman සතුටටපත් වෙනවා. අකමැති දේවල් ලැබෙන්න අකමැති දේවල් බලාපොරොත්තු වෙන්න Tamanගේ ජීවිතය තුළ කම්පනයක් ඇති වෙනවා, කඩාගෙන වැටීමක් සිදු වෙනවා. එහෙත් මිනිස්සෙක් දක්ෂ වෙන්න අවශ්‍යයි කැමති දේ ලැබෙන විටත් අකමැති දේ ලැබෙන විටත් මේ දෙකටම අපිට මැදහත් සිතකින් යුක්තව ජීවිතේ මෝන දෙන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ වටිනවා. ලෝකෙ සියල්ලම මොහොතින් මොහොත ක්ෂණයක් පාසා මේ සියලු දේවල් වෙනස් වීමකට ලක් වෙනවා. Tamanගේ ව්‍යාපාරය වුණත්, Taman කරගෙන යන කටයුතු වුණත් යම් වෙලාවකදී යම් අවස්ථාවකදී වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ වෙනස් වෙනවයි කියලා කියන ධර්මතාව Tamanගේ ජීවිතය තුළ අවබෝධ කරගත්තොත් අපි කම්පනයකටපත් වෙන්නේ. ලෞකික වශයෙන් ඔබ ව්‍යාපාරයක් හෝ මොනියක් මොදියක් කරගෙන ගෙන අවස්ථාවකදී ඔබ මේ කියන ධර්මතාව ඔබේ මනස තුළ කොතනක හරි පළපදියම් වෙලා තිබෙනවා නම් ඒ පළපදියම් වෙලා තිබිච්ච කෙනාට ජීවිතේ මේ වටිනාකම ගොඩනගා ගන්නට හොඳ අවස්ථාවක් තිබෙනවා. ව්‍යාපාර කරගෙන යන කෙනෙකුට යම් වෙලාවකදී යම් අවස්ථාවකදී ව්‍යාපාර බිඳ වැටෙන්නට පුළුවන්කමක් තිබෙනවා. පසුගිය මාස කීපය පුරාවටම අපේ රටේ ඇතිවෙච්ච මේ දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේද ලෝකයේ පුරාවටම ඇතිවෙච්ච දෙයක්. වසංගත තත්ත්වය නිසා බොහෝ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර බිඳ වැටිලා. සේවකයන්ට පඩිනඩිවත් ගෙවා ගන්නට බැරි මට්ටමකට බොහෝ ව්‍යාපාර ඇද වැටිලා. සමහර සේවකයන් Tamanගේ ආයතන වලින් ඉවත් කරලා ආදායමක් ඇත්තේ නැහැ. කිසි තැනක ආදායමක් ඇත.
ලෝකයේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙවැනි තත්ත්වයක් Tamanගේ ජීවිතය තුළ ඇති වේයයි කියලා. පින්වත්නි, අපි එවැනි අවස්ථාවකදී අපි කම්පණයකටපත් නොවි අපේ ජීවිතය ගත කරන්න පුළුවන් නම්, ඔබ වීරිය වඩලා දැවැන්ත ව්‍යාපාරයක් කරපු කෙනෙක් නම් ඒ ව්‍යාපාරයේ මේ මොහොතේදී බිඳ වැටිලා නම් එහෙත් අපි කම්පා නොවිය යුතුයි. ඔබ ධෛර්යවන්තයි, වීරියවන්තයි. හැබැයි ඔබ ධර්මයට ලං වෙලා තිබෙනවා නම් ඔබ දන්නවා මෙවැනි තත්ත්වයක්, මෙවැනි ස්වභාවයක් ලෝකයේ තුල ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන්න පුළුවන් දෙයට මම ආත්ම ශක්තියක් ඇතුව මගේ ජීවිතය තුළ මම මුණ දීලා තියෙනවා. ඔබට ධර්මයේ පිහිට වෙලා තිබෙනවා. ඔබේ සිතයි ඔබ ජීවිතේ වෙනස් කරනවා යයි කියලා කියන එක ඔබ තීරණය කරන්නේ. ඒ නිසා පින්වත්නි, මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණීය පිළිබඳව ඔබට හිතන්න හැකියාවක් තිබෙනවා නම් ඒක ඊටාත්ම වැදගත් කාරණාවක් බවටපත් වෙනවා. සමහර කාරණාවන් පිළිබඳව හිතනකොට කල්පනා කරනකොට අපිට පේන්නේ නැති වුණාට යම් බලවේග සහ නොයෙකුත් දේවල් ඇති වෙනකොට ඒකත් කර්මයට සමාන කරලා අපිට හිතන්න හැකියාවක් තියෙනවා. කර්මයේ ඉසිදාසේ තෙරණිය පිළිබඳව සඳහන් කරන වෙලාවෙදිත් අපිට පේනවා ඉසිදාසගේ ජීවිතය හොඳයි, බොහොම ශක්තිමත් විදිහට හිටියා, සීල සම්පන්නයි, හැම අතින්ම ඇය පරිපූර්ණත්වයට පත් කෙනෙක්, කිසිම වැරද්දක් කරන්නේ නැති කෙනෙක්. එහෙත් කාගින්වත් හොඳක් අහන්න නොලැබිච්ච චරිතයක්. ඔබටත් එහෙමයි. එවැනි වෙලාවකදී අපිට කර්මානුරූපව සමහර කාරණාව හිතන්න පුළුවන්, මෙය මේ ආත්මයේදී මගේ ජීවිතය තුළින් ඇතිවෙච්ච දෝෂයක් නෙමෙයි, පෙර සංසාරය තුළ ඇතිවෙච්ච කර්ම දෝෂයක්. අපි හිතුවත් කල්පනා කළොත් නෑ මීට එහාට කියපු දෙයක් පිළිබඳව හිතන්න ඕන, කල්පනා කරන්න ඕනේ යයි කියලා. මා සඳහන් කරන්නේ එය මිනිස්සුෙකුට ජීවිතය තුළ ධර්මයේ පිළිබඳව අවබෝධයක් නැත්තම් ඔහු එතනදී මානසික වශයෙන් විශාල ප්‍රපාතයකට වැටීමක් සිදු වෙනවා. වීරිය වඩන්න ඕනේ. හැබැයි ඒ වඩන වීරිය තුළ මේ කර්මයක්, අනිත්‍ය සංකල්පයක් Tamanගේ ජීවිතය තුළ ගොඩනගා ගන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ අපට දේශනා කොට වදාලා මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ ඇති කරගන්නා වීරිය. ඒ වීරිය තමයි පින්වත්නි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල සඳහන් කරපු සතර සම්‍යක් ප්‍රධාන වීරිය. සතර සම්‍යක් ප්‍රධාන වීරිය පින්නතුලට කවුරුත් දන්නවා. නූපන් පව් නොපදීම සඳහා ඇති කරගන්න වීරිය. උපන් පව් ප්‍රහීන කිරීම සඳහා ගන්න වීරිය. නූපන් කුසල් ඉපදීම සඳහා ගන්න වීරියවන්තකම. උපන් කුසල් වැඩි දියුණු කර ගැනීම සඳහා ඇති කරගන්නා වූ වීරියවන්තකම. පින්වත්නි, මෙය එක්තරා ආකාරයකට මිනිස්සෙක් මේ සංසාරයේ තුල මේ වීරියවන්තකම තමයි ධර්මයේ තුල වඩාත් අවධාරණයට ලක් කරපු කාරණාව. අපට අපේ ජීවිතයේ තුල මේ වීරියවන්තකම ගොඩනගා ගන්නවා යයි කියලා කියන්නේ කෙනෙකුට ලෞකික වශයෙන් අර ඇති කරගන්නා වූ වීරියවන්තකම Tamanගේ අධ්‍යාපනය හෝ වේවා, Tamanගේ ව්‍යාපාරය හෝ වේවා, වෙනත් ස්ථානයක ගොඩනගා ගැනීම සඳහා බොහෝ වෙලාවට බලපානවා. මේ වීරියවන්තකම කියලා කියන්නේ ඔබට ඔබේ ජීවිතයේ තුල කෙලෙස් එක්ක බද්ධ වෙලා ගතවන මේ ජීවිතය ගඟේ පහළට ගමන් කරන වගේ කෙලෙස් එක්කම අපේ ජීවිතේ පල්ලෙහාටම ගඟ ගලාගෙන යනවා. මේ සංසාර විමුක්තිය ළඟා කරගන්න නම් මිනිස්සෙක් Tamanගේ ජීවිතය තුළ මේ කෙලෙස් ප්‍රහීන කරන්න අවශ්‍ය වෙනවා. කෙලෙස් ක්‍රමෙන් අඩු කරගන්න අවශ්‍ය වෙනවා. මේක තමයි මේ ධර්මයේ තුළ මෙතන පෙන්වම් කරපු ප්‍රබලතම වීරිය බවට භාග්‍යවතුන් වහන්සේ අපට අවධාරණයකට වදාළේ. ලෝකයේ තුළ ජීවත් වන සෑම මිනිසෙකුගේම සිත් තුළ උපදින්නා වූ කුසලියත් අකුසලියත් පිළිබඳව දේශනාවේ සඳහන් වෙනවා. සම්මා දිට්ඨි සූත්‍ර දේශනාවේදී පින්වත්නි පැහැදිලි කරනවා කුසලංච පජානාති කුසල මූලංච පජානාති අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. කිසියම් කෙනෙක් කුසලයේ මොකක්ද, කුසල මූලයේ මොකක්ද කියන එක දන්නවා නම්, අකුසලයේ මොකක්ද, අකුසල මූලයේ මොකක්ද කියන එක දන්නවා නම්, මේ කුසලයත් අකුසලියත් අකුසල මූලයත් කුසල මූලයත් හොඳට අවබෝධ කරගන්නවා නම් එයා මේ සම්මා දිට්ඨිය Tamanගේ ජීවිතය තුළ ඇති කරගත්ත කෙනෙක්. ධර්මයේ පිළිබඳව නොසෙල්ලෙන විශ්වාසය ගොඩනගාගත්ත කෙනෙක්. එයා දන්නවා Tamanගේ සිත තුළ උපදින්නා වූ කුසල මූලය මොකක්ද, අකුසල මූලය මොකක්ද කියන එක. ලෝභයත්, දේශයත්, මෝහයත් පිළිබඳව ධර්මයේ තුළ අපට පෙන්වුම් කොට වදාලා.
ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සෙක් වීරියවන්තකම ගොඩනගා ගන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන මූලික චෛතසික ධර්මයන් ප්‍රහීන තත්ත්වයට ගොඩනගා ගන්නට. ඔබ දන්නවා මේ ආත්මයේදී ඔබ යතින් මොනතරම්නම් අකුසල ධර්මයන් සිද්ධ වෙලා තියෙනවද කියලා. පෙර සංසාරය තුළ මොනතරම් අකුසල කර්මයන් සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. මේ ආත්මය තුළදී අපි අතින් යම් යම් අකුසල කර්මයන් සිද්ධ වෙලා තිබෙනවා නම් ඒ අකුසල කර්මයන් යටපත් කරන්න අපි උත්සාහ කරන්න අවශ්‍ය වෙනවා. ජීවිතේ කවරම කාල පරිච්ඡේදයකවත් නොකරපු මහා බලවන්ත වූ කුසල කර්මයක් මිනිසියෙකුට කරන්න පුළුවන්කමක් තියෙනවා නම් අපි හිතමුකෝ පිනක් කරන්න ඕනේ කියලා කියන හැඟීම යුක්තව කවුරු හරි කෙනෙක් Tamanගේ සිත තුළ තියාගෙන ඉඳලා ඒ බලවන්ත වූ සිතවිල්ලෙන් යුක්තව ශ්‍රද්ධාව ඉපදිච්ච තැන Tamanගේ කුසල කර්මයේ කරගෙන යනවා. Tamanගේ හිත මොනතරම් පවිත්‍ර තත්යකටපත් වෙනවද? ඔබේ හිත යම් වෙලාවකදී දේශයට බද්ධ වෙලා තිබෙනවා නම් ව්‍යාපාදයට බද්ධ වෙලා තිබෙනවා නම් තරහවට ක්‍රෝධයට වෛරයට ඊර්ෂ්‍යාවට Tamanගේ සිත නැඹුරු වෙලා තිබෙනවා නම් ඒ නැඹුරුච්ච සිත Taman එයින් මුදවා ගැනීම සඳහා කටයුතු කරන්න පුළුවන් නම් මෙතුවක් කාලයක් මගේ ජීවිතය තුළ මෙවැනි දේවල් සිද්ධ වුණා, මේ අඩුපාඩු සිද්ධ වුණා, මේ විදිහට තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් මම ගැටීමට ලක් වෙලා මගේ ජීවිතය ගත වුණායි කියලා හිතනවා නම් කල්පනා කරනවා. එයින් මුදවා ගැනීම සඳහා මම අදම වීරිය වඩන්න ඕනේ. අදම මම බණ ටිකක් අහන්න ඕනේ. අදම මම ධර්මයට ලං වෙන්න ඕනේ. මට මේ ලෝකයේ තුල වෙන කිසිවක් ඇත්තේ නැහැ. මේ ලෝකයේ තුල මා තනිවිච්ච දවසකට මගේ ජීවිතයට තියෙන එකම පිහිට පිළිසරණ තමයි ධර්මයේ තුල තිබෙන්නේ කියන හැඟීම කෙනෙකුට ඇති කරගන්න පුළුවන් නම් මේ වීරියවන්තකම කොච්චර වටිනවද? මුලින්ම ඔබට පැහැදිලි කළා මේ වීරියවන්තකම කියලා කියන්නේ ඔබේ හිත කඩාගෙන වැටෙනකොට යටින් ගහන මුක්කුවක් සමානයි. බිමට වැටෙන්න දෙන්නේ නැතුව වීරියක් ඇති කරගන්නවා, උත්තේජනයක් ඇති කරගන්නවා. නෑ මට මේක කරන්න පුළුවන්. බනහන්න ඕන නම් මම හැමදාමත් බනහනවා කියන හැඟීම ඇති කරගන්නවා. දවසේ කිසියම් කාල පරිච්ඡේදයක් Tamanගේ ජීවිතය තුළ වෙන් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් භාවනාවක් කරන්න. මේ වීරියවන්තකම සඳහන් කරන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ සතර සතිපට්ඨානයට කෙනෙකුගේ හිත යොමු කරන්න පුළුවන්කමක් තිබෙනවා නම් ඒ තමයි ඒකායනෝ භික්ඛවේ මග්ගෝ එකම මග සත්තහනං විසුද්ධිය සත්‍යයේ විසුද්ධිය පිණිස තිබෙන එකම මග තමයි සතර සතිපට්ඨානය වඩන්න කියන එක. කායानुපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ සතර සතිපට්ඨානය වඩන්නට ඒ හිත පුහුණු කරන්න කෙනෙකුට යොමු කරගන්න පුළුවන් නම් එය තමයි පින්වත්නි අපට අපේ ජීවිතය තුළ තියෙන වටිනාම අවස්ථාව. මෙවැනි ස්වභාවයක් මෙවැනි තත්ත්වයක් අපි ඇති කරගන්නට දෙන්නේ නැතුව අපේ හිතට අර කුසීතකම කම්මැලිකම බාධකයක් ඇති කරන අවස්ථා ඕන තරම් තියෙනවා. ඔබට ඔබේ ජීවිතය තුළ මෙවැනි කටයුත්තක් ආරම්භ කරන වෙලාවකදී විවිධ සාධක බොහෝ වෙලාවට ඉදිරිපත් වෙනවා. ඔබ හිතන්න කල්පනා කරන්නේ මේ දරුවන්ගේ ප්‍රශ්න ඉවරුනාට පස්සේ, රස්සාව ප්‍රශ්න ඉවරුනාට පස්සේ, ගෙවල් දොරවල් හදලා ඉවරුනාට පස්සේ, ළමයිගේ අධ්‍යාපන කටයුතු ඉවරුනාට පස්සේ මං කවදා හරි මේ දේවල්කට හිත යොමු කරනවායි කියලා කියන මේ අදහස සාමාන්‍ය පෘථග්ජන මනුෂ්‍යයා නිරන්තරයෙන්ම කියන කාරණාවක්. පින්වත්නි, එවැනි සිතුවිල්ලකට අපේ සිත යනවායි කියලා කියන්නේ ඔබ වීරියවන්තකම ඔබේ ජීවිතය තුළ ආධ්‍යාත්මික වශයෙන් පරාජිත තත්ත්වයකට පත් වෙන්න ප්‍රධානතම හේතු වෙන කාරණාවක්. ඒත් ඔබ හිතුවත් කල්පනා කළොත් නෑ මම මේ ලෞකික ජීවිතය තුළ මේ කටයුතු සියල්ලක්ම සිද්ධ කරන ගමන් මම ආධ්‍යාත්මික කල්පනාකරණය ඇති කරගෙන මම ක්‍රමානුකූලව මගේ ජීවිතය තුළ මෙන්න මේ කියන කාරණාවන් ගොඩනගා ගන්නායයි කියලා කියන මේ මානසික ස්වභාවය ඔබ ඇති කරගත්තොත් ක්‍රමයෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා ඒ වීරියවන්තකමත් එක්කම මේ සතර සතිපට්ඨානය වඩලා අවුරුදු 7 ඉඳලා දවස් 7 දක්වා කියන කාල පරිච්ඡේදය තුළ ඔබට පුළුවන්කමක් තියෙන වීරිය වැඩුවොත් මේ ආත්ම භාවය තුළදීම ඔබට මාර්ගඵලයකට යන්න ඉඩකඩක් තිබෙනවා. එනිසා යහපත් වූ ආකල්පයක් ඇති කරගත්ත පස්සේ, යහපත් වූ චේතනාවක් ඇති කරගත්තට පස්සේ මොනතරම් බාධක කරදර මොන දේවල් ආවත් එහෙත් ඔබ සිත සද්භාවයෙන් තිබෙනවා නම්, යහපත් වූ පරමාර්ථයෙන් තිබෙනවා නම් ඔබ කරන කටයුතු කිසියෙකුටත් වළක්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේ ධර්මයේ අහන අපේ වයසක අම්මා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් ඔබට මොනතරම් කරදර බාධක ආවත් ඔබ හිතනවා නම් මට මොනවා නැතත්, මට කන්න බොන්න නැතත්, මට කාගේවත් ආදරයක් කරුණාවක් නැතත්, හැබැයි ධර්මයේ මගේ ජීවිතය තුළ ජීවත් වෙනවා, ධර්මයට නැඹුරු වෙලාව මගේ ජීවිතේ ගත කරනවා,
මේ ලෝකයේ තුල ඇති වෙන ඕනෑම වෙනස් වීමකට මට මුහුණ දීමේ ආත්ම ශක්තිය මගේ ජීවිතය තුළ තියෙනවා. මේ ඇයි කියලා කියන අදහස සිතුවිල්ල ඔබට ඔබේ මනසට ළඟා කරගන්න පුළුවන්කමක් තිබෙනවා නම් හැකියාවක් තිබෙනවා නම් පින්වත්නි ඔබ ධෛර්යවන්ත කෙනෙක්, වීරියවන්ත කෙනෙක්, දරුවෝ හදන්ට වීරියවන්ත වෙච්චි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ගෙවල් දොරවල් හදන්ට අනිකුත් දේවල් හදන්ට වීරියවන්ත වෙච්ච කෙනෙක්. ඔබ ඔබේ ආධ්‍යාත්මී හදන්ට වීරිය වඩන්ට ජීවිතය උත්සාහ කරන්න. එයයි අද අපේ මේ උතුම් දේශනාවෙහි අවසාන ඵලයේ විදියට ඔබට අවධානය කරන්නට කැමැතියි. අද මේ උතුම් දේශනාව සඳහා තමන්ගේ ධර්මදායකත්වය ලබා දුන්නා රාජ්‍ය සේවා ගම්මානයේ දියුරුම් පිටිය ගැටහැත්ත ලිපිනේ පදිංචි සෝමා බමුණුසිංහ මහත්මිය විසින් මේ උතුම් දේශනාවට දායකත්වයේ දරුවා. එතුමි බලාපොරොත්තු වෙන ජූනි මාස 9 වෙනි දිනට යෙදෙන සිය ජන්මදිනය හේතු කොටගෙන සිළු ඥාතීන්ට, රටවැසියන්ට, ලෝවැසියන්ට සෙත් පැතීමටත් ඒ වගේම රෝග, බය, පීඩා දුරු වීමේ උතුම් අරමුණ ඇති කරගෙන අද මේ උතුම් දේශනාවට දායකත්වය දරනවා සෝමා බමුණුසිංහ පින්වත් මහත්මිය. ඒ වගේම බලාපොරොත්තු වෙන වසර 9කට පෙර මියගිය සිය සැමියා වන වික්ටර් සුමනදාස මහතාට පින් අනුමෝදන් කිරීමටත් වසර 18කට පෙර මියගිය පියාණන් වන බී.ඒ. රතනසාර මහතාට පින් දීමටත් වසර 28කට පෙර මියගිය මෑණියන් වන පොඩිමැණිකේ මහත්මිය ඇතුළු පරම්පරානුගත ඥාතීන් සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෙත් පතන්න බලාපොරොත්තු වෙනවා පුලස්ති සුමනදාස පුතුට සහ පවුලේ සැමට, ජාලිය සුමනදාස පුතුට සහ පවුලේ සැමට, ශාලුක නවංගි ඕ.සී. යන මුණුබුරු මිනිබිරියන්ට, සහෝදරියන් වන කරුණා, රොස්ලින්, ප්‍රියා, යසා, ශ්‍රියා, රූපා යන සියලු දෙනාටමත් සියලුම ඥාතීන්ට, මිත්‍රයන්ට සහ සියලුම මිතුරියන්ටත් රටවැටියන්ට, ලෝවාසී හැම දෙනාටම මේ උතුම් පින් බලයෙන් සියලු දුක් පීඩා දුරු වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වෙවයි කියලා අද දේශනාවට දායකත්වයේ දරපු රාජ්‍ය සේවා ගම්මානයේ දියුරුම් පිටිය ගැටහැත්ත ලිපිනේ පදිංචි සෝමා බමුණුසිංහ පින්වත් මහත්මිය බලාපොරොත්තු වෙනවා. මේ උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියටත් පෞලී ජීවත් වෙන හැම දෙනාටමත් ඒ වගේම ධර්මයේ ශ්‍රවණය කරව රටවාසී ලෝකවාසී හැම දෙනාටම කායික මානසික නිදුක් නිරෝගී සුවය ලැබේවා. උතුම් දලදා හඳුනගේ පිහිට ආශිර්වාදයෙන් සියලු යහපතම සිද්ධ වේවා. සියලු දුක්ඛ පීඩාදීන් තොරව හැම දෙනාටම මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් හැම දෙනාටම ජීවිතේට මේ ධර්මයක් ශක්තියක් බවටම පත් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබතුමියගේ පරම්පරානුගත මියගේ ලේන ඉහත නම් සඳහන් කරපු සියලු දෙනාටමත් රට ජාත්‍යයන්ගේ ජීවිතේ කැප කරපු විරදන රණවිරුවන්ටත් ඒ වගේම මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා මියගේ ලේන සියලු දෙනාටමත් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයෙන් අපරිමිත මෙහෙවරක් කළ අපවත් ඉවදාල සියලුම ස්වාමින් වහන්සේලාට නාවෙනි අරිය ධම්ම ස්වාමින් වහන්සේ අතලකට ඇති සියලුම උත්තම ගණේ ස්වාමින් වහන්සේලාට පින් අනුමෝදන් වේවා. ධර්මයේ ශ්‍රවණය කරපු රටවාසී ලෝකවාසී ඔබගේ පවුල්වල මිය ගිහින සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. රණවිරුවන්ට පින් අනුමෝදන් වේවා. මේ පින් බලයෙන් හැම දෙනාටමත් උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනාව ශ්‍රවණය කරපු දායකත්ව දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත් පවුල්වල ජීවත් වෙන හැම දෙනාටමත් තබන පියවරක් පාසා ගන්නා හෙළ මුසුම රැල්ලක් පාසා ගෙවෙන විනාඩියක් තප්පරයක් පාසා රත්නත්‍රි සුවිසි මහා ගුණී ශක්තිය බලය සිවි සම්මස්නහර ඇට මිදුළු දක්වා විනිවිද යමින් සරු ආරක්ෂාව සැලසේවා. කුසල් අරමුණෙන් බුදුගුණ බෙලෙන් මෙත්සිත බෙලෙන් සැපසේ නින්දේවා සැපසේ අවදි වේවා. නපුරු සීන නොපෙනේවා දෙවියන්ගේ ප්‍රසාදයත් ආරක්ෂාවත් ලැබේවා. වින්ස සතවර්ෂාදී කාල ජීවත් වීමට හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණාදී සිල්මල් පේසාකි මහේසාකි දෙවියන්ටත් මේ ගියව සියලු දෙනාටමත් අපි හැම දෙනාමත් පතන බෝධියකින් නිවනින් සැනසීම ලැබේවා. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. අක්ඛාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.